තෙරුවන් සරණයි සියලු දෙනාටම. සියුම් මුවාතක තැවරූ මීපැණි බිඳක් දිවගින් රස බැලීමට උත්සාහ කිරීමෙන් මුහුණදීමට සිදුවන ඛේදනීය ඉරණමටත් වඩා අතිශයින් ඛේදනීය තත්වයකට පත්වෙනවා පංචකාම සම්පත්තීන් රස විඳීමට ඒ පසුපස ගමන් කිරීමට යෑම නිසා. නමුත් ඒ පිළිබඳව අනවධානය සහ අනවබෝධය නිසා අනන්ත සංසාර දුකකට මේ සත්වයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ සංසාර දුකින් අත මිදීම සඳහා ධර්මානුධර්ම ප්‍රතිපත්තියට එළඹීමට යත්න දරන සාදු ජනයාගේ පහන් සංවේගයේ ඔවුන්ගේ ධර්ම අවබෝධය සඳහා ගෙන එන උතුම් ධර්ම සාකච්ඡාවකටයි ඔබ සම්බන්ධව සිටින්නේ. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ අදත් සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡා මණ්ඩපයේ සඳහා වැඩම කොට සිටිනවා. ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් පඬිත හාමුදුරන් වහන්සේ පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප හාමුදුරනේ. දීඝ නිකායාගත සංගීත සූත්‍රයේ ආශ්‍රයෙන් ඔබ වෙත සති ගණනාවක් තිස්සෙහි මේ ධර්ම සාකච්ඡා මණ්ඩපය පවත්වාගෙන එනවා. අදත් අපට සාකච්ඡා කිරීමට තියෙනවා පෙර සති කිහිපයකදීම සාකච්ඡා කරගෙන ආපු නාම රූප ධර්ම පිළිබඳව. කසප හාමුදුරුවනේ අපි ගිය සති අවසන් භාගයේදී වහන්සේ හරි අපූර්ව ධර්ම කරුණක් මතු කළා. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ සුවිශේෂී ධර්ම සිද්ධාන්තය පිළිබඳව. මානව ජීවිතය පිළිබඳව සත්ව සංයුතිය ලෝකයේ පිළිබඳව සමස්තයම විවරණය වන එබඳු වූ උතුම් ධර්ම පරාසයක් සාකච්ඡා කිරීමට අපට ගිය සති ඉතිරි වී තිබුණ ඉතාමත් සුළු කාල වේලාවක්. අද අපිට ටිකක් කාලය තියෙනවා ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට. අපි මේ පිළිබඳව කතා කරනකොට විශේෂයෙන් මම කැමතියි කතා කරන්නට ගිය සතියේ වහන්සේ මතු කළා ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය, ධාතුන්ගේ ධාතු ලක්ෂණය, ආයතනයන්හි ආයතන ලක්ෂණය. මෙන්න මේ පිළිබඳව තියෙන අවබෝධයත් එක්ක තමයි මේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං නැත්තම් දැකීමක් පමණයි, ඇසීමක් පමණයි කියන මෙන්න මේ අවබෝධය ලබා ගන්නට පුළුවන් වෙන්නේ කියලා. අන්නේ අපූර්ව බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය පිළිබඳව අපි අවධානය මේ වෙලාවේ යොමු කරන්නට ඕන. තෙරුවන් සරණයි සියලු දෙනාටම. ස්වාමීන් වහන්සේ ඒ කාරණාවේදී මම හිතන්නේ බුදුදහමේ තරම් ගැඹුරට වෙන කොහෙදිවත් ඒ ගැන කතා කරලා නැතුව ඇති කියලා. ඒ කියන්නේ ඇස සහ රූපය අතර ඇති සම්බන්ධය, කන සහ ශබ්දය අතර ඇති සම්බන්ධය, නාසය, ගන්ධය, දිව, රසය, කය, පොට්ටබ්බය අතර ඇති සම්බන්ධය. මේ හැමතැනක්ම එකිනෙක විශේෂ පරාශයකට සාධාරණව පැන නගින නාම ධර්මතාවයන්ගේ ඇති විශේෂත්වයේ පිළිබඳව කොහෙදිවත් කතා කරන්නට පුළුවන් කමක් නැහැ. නූතන විද්‍යාව පැත්තෙන් අපි කතා කළත් ඇහැ පැත්තෙන් ඒකදේශ මාත්‍රයක් පමණයි කතා කරන්නේ. ඒ අනුසාරයෙන් යන නාම ධර්මතා පිළිබඳව අංශු මාත්‍රයකවත් දැනුමක් ඒස්සේ ගොඩ නැගිලා නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධමයි කියලා හිතෙනවා මේ කාරණා ටික කොහොම අවබෝධ කරගත්තද කියලා. මේ කාරණාව ටික ටික හරි තේරුම් යනකොට සමීප වෙනකොට හිතෙනවා මේ පරෝපදේශ රහිතව මේක අවබෝධ කරගත්තා කියන එක පිළිබඳව තමන්ටම හදවතට දැනෙන මට්ටමේ මහා ශ්‍රද්ධාවක් ඇති වෙනවා. මේ කාරණාව ටිකක් හරි වෙනල්ලක් හරි දැනෙන්න පටන් ගත්තොත්. ඇස සහ රූපය දැන් මේ කතා කරන පරයයන් කිහිපයක් තියෙනවානේ ස්වාමීන් වහන්සේ. දැන් අපි ස්කන්ධ ධර්මය ගැන කතා කරනකොට පොදුවේ අපි රූප සහ වේදනා සංඥා සංඛාර කියන නාම රූප කියන දේ ඔස්සේ කතා කරනවා. ඒ වගේම ආයතන කියලා කතා කරනකොට චක්කායතන, රූපායතන, සෝතායතන, සද්ධායතන ආදී ලෙස අර රූපය තවදුරටත් බෙදා දක්වමින් ආයතන 10කට අර රූපස්කන්ධය කියපු එක ආයතන 10කට බෙදා දක්වමින් අපි කතා කරනවා. ඒ වගේම අට්ඨාරස ධාතු ගැන කතා කරනකොට අපි තවදුරටත් මේක බෙදා දක්වමින් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු ආදී ලෙස අපි මේක තවදුරටත් බෙදමින් කතා කරනවා. එතකොට මේ ස්කන්ධ ධාතු ආයතන ආදී ලෙස කතා කරනකොට අපි තේරුම් ගන්නට ඕනේ පොදුවේ මේ හැම එකකටම අනන්‍ය වූ ලක්ෂණ පවතිනවා.
නාම රූප කියන මේ સિદ્ધාන්තයන්ට අනන්‍ය වූ ලක්ෂණය ඒ අවස්ථාවට ඒ ద్వාරයනට අනුව කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඇහැට රූපයක් ගැටෙනවා කියනකොට ඇහැට රූපයක් ගැටීම සිද්ධවන්නේ කොහොමද? ඇයි ඇහැට ශබ්දයක් ගෝචර නොවෙන්නේ? එතකොට ඒකේ තියෙන අනන්‍යතාවය මොකද්ද? ඒ ඔස්සේ ගොඩනැගෙන නාම ධර්මතාවයන්ගේ අනන්‍යතාවය මොකද්ද? මේ ලක්ෂණ පිළිබඳව දැනගෙන සිටීම තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ සටහනක්. චන්ද මණ්ඩලස්ස වන්න නිභා, සූර්ය මණ්ඩලස්ස වන්න නිභා ආදී ලෙස දක්වන්නේ සඳ මණ්ඩලයේ වර්ණය, හිරු මණ්ඩලයේ වර්ණය, මුතුමැණික් වල වර්ණය ආදී ලෙස යම් කිසි වර්ණයක් තියෙනවා නම් ඇහැට පේන්නේ මෙන්න මේ වර්ණ නිභාව හෙවත් වර්ණ රූපයේ වර්ණ සටහන කියන එක. සතර මහා ධාතු ඇසුරු කරගත්ත වර්ණ රූපය කියලත් ඒ පිළිබඳව විග්‍රහ කරනවා. ඇහැ කියලා කියන්නේ සතර මහා ධාතුෙහි ඇති උපවත් ස්වභාවයක්. ඒක චක්කු ප්‍රසාදය කියලා කියනවා. චක්කු ප්‍රසාදයේහි ස්වභාවය තමයි ආලෝකයට සංවේදී බව. එහෙම නැතිනම් වර්ණ සටහන පතිත වීම මාත්‍රයෙන්ම paludu වෙන එක. එතකොට ඒ ආයතනයන්ටපත් වෙනකොටම ලුජ්ජන පලුජ්ජනාර්ථයෙන්ම රූපයි කියලා කියනවනේ. එතකොට ඒ ප්‍රසාදයන් බිඳී යන ස්වභාවය කොහොමත් සිද්ධ වෙනවා බාහිර රූපයක් ඇවිල්ලා ආයතනයට පතිත වීම මාත්‍රයෙන්ම. ඇහැට පතිත කරගන්න පුළුවන්කම තියෙන්නේ අර ආලෝක සංවේදී භාවය. එහෙම නැතිනම් ආලෝකයේ පමණමයි ඇහැට පතිත කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඇස සහ රූපේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනකොට ඊටාම ගැඹුරු පදනමකින් තමයි මේ පිළිබඳව විග්‍රහ කරන්නේ. ඇහැ තනියම වෙනම පවතින දෙයක් හැටියට දේශනා කරන්නේ නැහැ. රූප ඇහැ නැතුව මේ වර්ණ රූප පේන පාට ලෝකෙ ගොඩක් තියෙනවා. ඇහැ නැති වුණාට රූප තියෙනවා කියන තැනකිනුත් පැහැදිලි කරන්නේ නැහැ. එතකොට ඒකෙන් කියන කාරණාව තමයි මේ පුද්ගල කේන්ද්‍රීයව. ඒ කියන්නේ තමා තුළින් අත්දැකිය යුතු දර්ශනයක් විදිහට විසක මේ ධහම කතා කරන්නේ බාහිර භෞතික ලෝකය පදනම් කරගෙන ලෝකය තුල පවතින ධර්ම පරමාර්ථ ලෙස වෙන වෙනම බෙදා දැක්වීමේ මාවතකට නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳ අර්ථ විවරණයන් සිද්ධ කළේ කියලා. ඒ පිළිබඳ අපිට හොඳටම පේන දෙයක් තමයි ධම්මසංගණි ප්‍රකරණයේහි රූපකාණ්ඩයේ තුලත් රූපස්කන්ධය විග්‍රහ වෙන තැන්වලත් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මේ චක්කායතන රූපය සහ රූපායතන රූපය පිළිබඳව කෙරෙන විග්‍රහය. එතකොට ඇස කෙරෙහි රූපය පතිත වෙනවා නම් රූපය කෙරෙහි ඇස පතිත වෙනවා නම් ඇසට රූපය ගැටෙනවා නම් ඇස කෙරෙහි ඇසට රූපය ගැටෙනවා නම් රූපය කෙරෙහි ඇස ගැටෙනවා නම් එතකොට දැන් මේ අන්‍යෝන්‍යව පෙන්වන්නේ දැන් ඇසට රූපය එනවා නම් රූපය කෙරෙහි ඇස ගැටෙනවා නම් එතකොට ඇසට රූපය පතිත වෙනවා නම් රූපයට ඇස හෝ පතිත වෙනවා නම් මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ මේක අර්ථ දක්වන්නට යන්නේ. එතකොට අන්න ඒක තමයි ඇහැ කියලා කියන්නේ. එතකොට රූපය පිළිබඳව විස්තර කරන රූපායතන රූපයත් ඒ න්‍යායමයි. ඇස කෙරෙහි රූපයක් පතිත වෙනවා නම් රූපය කෙරෙහි ඇස පතිත වෙනවා නම් ඇසට රූපය ගැටෙනවා නම් රූපයට ඇස ගැටෙනවා නම් මේක තමයි රූපය කියලා කියන්නේ. දැන් ඇහැ සහ රූපය විස්තර කිරීම පිණිස භාවිත වුණ යෙදුම භාවිත වුණ න්‍යාය එකම න්‍යායක්. ඒ තමයි අපි සාමාන්‍ය විදිහට ගත්තොත් ඇහැට රූපය පතිත වීම, ඇසට රූපය ගැටීම. එහෙම නැතිනම් රූපයට ඇහැ ගැටුණා කියන එකෙන් හෝ කමක් නැහැ. ඒකට මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ රූපය ගැන කතා කළේ චක්කායතනම් පේතම්. මේක තමයි චක්කායතනය කියලා කියන්නේ. චක්කු ධාතු පේසෝ මේක තමයි චක්කු ධාතුව කියලා කියන්නේ. එතකොට දැන් චක්කායතනය විස්තර කරනකොට චක්කු ධාතුව විස්තර කරනකොට චක්කුව විස්තර කරනකොට රූපායතනය විස්තර කරනකොට රූප ධාතුව විස්තර කරනකොට මේ රූපය විස්තර කරනකොට මේ නිර්ණායකය තමයි දේශනා කරන්නේ. එහෙනම් ඇහැ නැතුව රූපේ විස්තර කරන්නේ නැහැ. රූපේ නැතුව ඇහැ තියනවා කියන්නේත් නැහැ. ඇස ඇති කල්හි රූපයත්, රූපය ඇති කල්හි ඇසත් කියන නිර්ණායකය ඔස්සේ තමයි ඇහැ සහ රූපය අතර ඇතිවන සම්බන්ධතාවය පිළිබඳව දේශනා කරන්නේ.
ඇහැ නැතුව කිසිම කෙනෙකුට රූප දැනගන්න පුළුවන් කමක් නැහැ. ඒකෙන් කියන්නේ ස්වාමීන් වහන්සේ මේ රූපය කියලා බාහිර ලෝකයේ තුල පවතිනා වූ රූප තියෙනවා. තියෙන රූප තමයි අපි බලන්නේ කියන ආත්ම සහගත, නিত্য සහගත දෘෂ්ටියට මේ තුල ඉඩක් දෙන්නේ නැහැ. හේතු ටික නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා යථාර්ථවාදී දර්ශනය තමයි මේ ඔස්සේ ඉස්මතු කරන්නේ. ඇහැට රූපය පතිත වෙන මොහොතේදී තමයි ඇස සහ රූපය කියලා කතා කරන්නේ. ඇහැ රූපයට පතිත නොවුනොත් යම් වෙලාවක ඇහැ ගැන කතා කරන්නත් බෑ, රූපය ගැන කතා කරන්නත් බෑ. දැන් අපි කතා කරයි අපි මේ ඉන්න ඔබ දැන් ඉන්න නිවස තුල හෝ ඉන්න ස්ථානය හෝ පරිබාහිරව තව ගොඩක් ලෝකේ තියෙනවා කියලා. නමුත් ඒ ඔබ රූප ලෝක තියනවා කියලා. එහෙම නැතිනම් රූප දකින්න පුළුවන් දේවල් ගොඩක් එළියේ තියනවා කියන එක හුදු මඤ්ඤණාවක්. නැතිනම් සංකල්පමය වශයෙන් ඇති කරගත්ත අදහස් මාත්‍රයක් විතරයි. ඒක යථාර්ථය නෙමෙයි. රූපය කියලා කියන්නේ වර්තමාන මොහොතක පවතින දෙයක්. ඒක උත්පන්න දෙයක්, හටගත්ත දෙයක්, රූපී ලෙස ප්‍රකට වෙන දෙයක් ඒක. එතකොට ඒක ඇහැට පතිත වීම මාත්‍රයෙන් පමණයි දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. ඇහැ නැතුව රූපේ ප්‍රකට වෙනවා කියන එක වෙන්නේ නැහැ. රූපේ නැතුව ඇහැ තියනවා කියන එක පිළිබඳ අපිට දැනුමක් නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙකුට රූපේ පේනවා නම් රූපේ තියනවා කියන එක ඇතුලේ ඇහැ තියනවා. ඇහැ තියනවා නම් ඇහැ තියනවා කියන මොහොතේ එයාට රූපේ තියනවා. මේක තමයි ඇස සහ රූපය අතර තියෙන බොහොම ගැඹුරුම සිදුවීම. එතකොට මේ ආලෝකයට චක්කු ප්‍රසාදයේ බිඳෙනවා. ඒක හරියට මේ අපි අර උදාහරණයකට කතා කරන්නේ මේ පරණ රීල් එක දාලා ෆොටෝ ගහන කැමරාවක් වගේ. ඒක අර නෙගටිව් පටිය ආලෝකයට සංවේදී. ආලෝකය වැටෙනකොට මේ නෙගටිව් පටිය පිච්චෙනවා. ඒ වගේ තමයි චක්කු ප්‍රසාදය කියන එක. චක්කු ප්‍රසාදයේ ආලෝකයේ පත්වීම මාත්‍රේම ප්‍රසාදයේ බිඳී යෑමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රසාදයේ බිඳී ගියාට පස්සේ එකම නෙගටිව් පටියෙන් ෆොටෝ දෙකක් ගහන්න බෑ වගේ එකම ප්‍රසාදයෙන් තව තව රූප දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආපහු ආයතන ටික අලුත් කරොත් විතරයි අලුතෙන් ආය ඇහැට රූප දකින්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ වගේ දැන් අපිට ඇහැට අලුතෙන්ම ඊළඟ රූපේ ඉන්නේ අලුතෙන්මයි. මේ විදිහට රූපය කියන එක අපි තේරුම් ගන්නට ඕනේ සම්පූර්ණම අනාත්ම ධර්මයක් විදිහට හුදු චක්කු ප්‍රසාදයට වර්ණ සටහන් මාත්‍රයක් පමණක්මයි කියන තැනක නුවණක් අපිට ඇති වෙන්නට ඕනේ. මේක තමයි රූපය කියලා කියන්නේ. එතකොට දැන් මේ ඇස සහ රූපය අපි කියනවා චක්කුංච පටිච්ච රූපේච කියලා. ඇසද නිසා රූපේද නිසා කියන එක. මේ ධර්මයන්ට කියනවා පුරේ ජාතයි කියලා. ඒ කියන්නේ මේ ධර්මතා දෙක කලින් හට ගන්නවා. ඇහැට රූපේ ගැටෙනවා කියන එක කලින් හටගත්ත දෙයක්. එතකොට ඒ ඇති වෙච්ච තැනක තමයි තජ්ජා සමන්නාහාරෝ කියලා කියන්නේ. එතකොට ඒ කෙරෙහි නැමුණා වූ මානසිකාරයේ පවතිනවා නම්. එතකොට ඒ කෙරෙහි මනස හිත යෙදුනොත් අන්න එතකොට චක්කු විඥානය කියලා කියනවා. අර රූපය පිළිබඳව දැනගන්න හිත. එතකොට රූපය පිළිබඳව දැනගන්නවා කියනකොට දැන් මේ සිතේ ලක්ෂණය තමයි රූපය දැනගන්නවා කිව්වහම මේ සත්වයේක්ක පුද්ගලයෙක්ක ආදී ලෙස සාමාන්‍යයෙන් කර්ම රැස් වෙන මට්ටමක දැන ගැනීමක් නෙමෙයි මෙතනදී සිද්ධ වෙන්නේ. අභිනිපාත මාත්‍රේ පමණයි දැනගන්නේ. ඒ කියන්නේ වර්ණ සටහනක් පෙනුණා කියන දේ විතරයි. ඇහැට පාට ටිකක් ගැටිලා තියෙනවා. වර්ණ සටහනක් පෙනිලා තියෙනවා කියන එක පමණයි හිතට දැනගන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න ඒකට කියනවා චක්කු විඥානය කියලා. එතකොට තින්නම් සංගති පස්සෝ මේ තුන්දෙනාගේ එකතුවට කියනවා ස්පර්ශයයි කියලා. එතකොට මේ ස්පර්ශය නාම ධර්මයක්. ඒක චක්කු සම්පස්සේ කියන තැනින් තමයි හඳුන්වන්නේ. මොකද චක්කුව මුල් කරගත්ත ස්පර්ශයක්. ඒ කියන්නේ ස්පර්ශය කියන එක නාම ධර්මයක් වුණාට චක්කුව මුල් කරගෙන චක්කුව ප්‍රධාන කරගෙන යන වීතියක ප්‍රධාන වුණ ස්පර්ශය නිසා ඒකට කියන්නේ චක්කු සම්පස්සේ කියලා. චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව කියනකොට ඒක ඇහැ පැත්තෙන් ඇති කරගත්ත ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින වේදනාව. එතකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන්ම තමයි ඇහැ පැත්තට ස්පර්ශ වීම නිසාම තමයි. හැබැයි ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපන්න
සංඥාවට කියනවා රූප සංඥාව කියලා. ඇයි දැන් මේ සංඥාව පවතින්නේ රූපය පිළිබඳව. ඒ රූපය පිළිබඳව පවත්නා සංඥාව රූප සංඥාව. ඊට පස්සේ මේ සංඥාව පිළිබඳව පවත්නා සංචේතනාව වේදනා සංඥා දෙක පිළිබඳව පවත්නා සංචේතනාව ඒකත් රූපය පිළිබඳව තමයි තීරණය කරන්නේ රූප සංචේතනා කියලා කියනවා. මේ විදිහට දැන් ගොඩ නැගෙන නාම ධර්මතා ටිකක් තියෙනවා. කසපාදුනේ මෙතන තියෙනව නේද හරි අපූර්ව කාරණාවක්. සාමාන්‍ය ලෝකයට දැන් චක්කු සම්පස්සජ වේදනාවක් දැනෙනකොට ඇහැට රූපයක් පෙනෙනකොට අහට ගන්න වේදනාව කියන තැනින් අපි කතා කරොත් තාම සරලව කෙනෙකුට හිතෙනවා මෙන්න මේ රූපයෙන් තමයි මට සැප දුක් දෙක උපදින්නේ. අසුවල් රූපේ දකින්නකොට තමයි මට බය හිතෙන්නේ. අහවල් රූපේ දකින්නකොට තමයි මට හරි සතුටු. කියලා අර වේදනාව රූපයට අයත් කොට සැලකීමේ ලක්ෂණයක් තියෙනවා මේ සාමාන්‍ය ලෝකයේ තුල. චිත්තසංතානයන් තුල. එතකොට රූප සංඥාව පිළිබඳවත් එබඳු අදහසක් තියෙනවා. මේ දකින්නේ බාහිර රූපයමයි. ඔන්න රූප සංඥාව රූපවත් කොටම සැලකනවා. ඉතින් මේක ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා. මොකද ගොඩක් දෙනෙක් මේක පටලවා ගන්න තැනක් නිසා. එහෙමයි ස්වාමීන් වහන්සේ මෙතනදී මේ ඇත්තටම මේ කාරණාවේදී අපිට කාරණා දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්නට වෙනවා. ඒ තමයි දැන් යම් සිතක් හට ගන්නකොට ඒ සිතෙන් කෙරෙන සිදු කෙරෙන අර්ථයක් තියෙනවානේ. චක්කු විඥාන සිතෙන් විඥානන ලක්ෂණයක් කරනවා අර රූපයේ අබිනිපාත මාත්‍රය කියන එක. ඊට පස්සේ තමයි මේ වේදනාව සංඥාව කියන දේවල් උපදවන්නේ ස්පර්ශය නිසා ඉපදුණු ධර්මය තුන් දෙනාගේ එකතුව නිසා පවතින හටගෙන සහ පවතින ධර්මයන් හැටියට. එතකොට දැන් මේ ධර්මතා ටික පවතිනකොට ඒ විපාක ධර්මයන්ගේ වේදනා ගතිකයක් තියෙනවා. ඒ වේදනාව එක අවස්ථාවකදී සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කියන්න බැරි මේ කර්ම මට්ටමින් කියන්න බැරි මට්ටමේ වේදනාවක්. තව අවස්ථාවකදී චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප වූයේ දුක් වූයේ උපේක්ෂා සහගත වූයේ තත කියලා විස්තර කරන විග්‍රහ කරන තැන් තියෙනවා. එතකොට ඒ තැන චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව සැප වූයේත් වෙයි දුක් වූයේත් වෙයි උපේක්ෂා වූයේත් වෙයි කියලා විස්තර කරන තැන්වල කර්ම සහගත වේදනාව විග්‍රහ කරන තැනුත් තියෙනවා. එතකොට විපාක වේදනාව සහ කර්ම වේදනා කියලා ඒ සිත්වලට අනුව අපිට අර්ථ ගන්නට ඕනේ. ඒ නිසා අර ඒක ඇතුළත වෙනම බෙදීමක් තියෙනවා කිව්වේ ඒ හේතුව නිසා. නමුත් පොදුවේ අපි සමස්තයක් විදිහට ගත්තාම මෙතනදී වේදනාව කියන ස්වභාවය පිළිබඳව අපිට මානසිකව දැනෙන යම් වේදනාවක් අපි රූපය තුලින් තමයි ඒ දේ ප්‍රකට කර ගැනීම අද දවසේදී සිද්ධ කරගන්නේ. ඒ කියන්නේ සැපසහගත වේදනාවක් අපි හිතන්නේ ඒක රූපයට අයිති කියලා. ඒ නිසා තමයි දරුවා දැකීම නිසා ඇතිවෙන සතුට ඇති කර ගැනීම සඳහා මට සතර මහා ධාතු රූපයක්ම ඕන වෙන්නේ. දරුවා කියලා දකින සතුට ඇති කරගන්න මට ඒ රූපෙම ඕන වෙනවා. ඇයි ඒ රූපේ දැක්කොත් විතරයි මට ඒ සතුට ඇති වෙන්නේ. ඒ වේදනාව මම දකින්නේ රූපෙට අයිති වූ දෙයක් ලෙස. එතකොට ඇති වෙන්නේ රූප සංඥාවක් Tamanට. රූපේ පිළිබඳව හදාගත්ත රූප සංඥාවක්. රූප සංඥාව කියලා කතා කරනකොටත් රූපය විදිහට හැදෙන සංඥා මාත්‍රික වූ රූපයක් තියෙනවා. සංඥා මාත්‍රික රූපයක් කියන තැනකින් අදහස් කරන්නේ දැන් අපිට අර මනසින් ඔසවලා ගත්ත රූපේ පිළිබඳව පවතින සංඥාවකුත් තියෙනවා. නමුත් දැන් අපිට දරුවා කියලා පවතින සංඥාවකුත් තියෙනවානේ. මේක අවස්ථා දෙකක් එතකොට. නමුත් පොදුවේ අපි අර අවස්ථාව අතහැරලා දාලා පොදුවේ අපි ගත්තොත් එහෙම අපි දරුවා කියලා හදාගත්ත රූපේ පිළිබඳ සංඥාවක් අපි හිතේ පවත්නවා. ඒක සතර මහා ධාතු රූපෙට අයිති දෙයක් හැටියට. ඒ නිසා ඒ සංඥාවේ පැවැත්ම සිද්ධ කරන්නේ ධාතුව මත අපි. ඒ ධාතුවම ඕනේ මට ඒ සංඥාව උපදවන්න. ධාතුවම ඕනේ වේදනාව උපදවන්න. මම දැන් දරුවා ගැන හිතනවා කියලා මගේ අදහස තියෙන්නේම මම මේ රූපය ගැන. එහෙම නැත්නම් එළිය ජීවත් වෙන කෙනා ගැන කල්පනා කරනවා කියලා. සංචේතනාව මෙහි. හැබැයි මේ රූප සංචේතනාව මට පේන්නේ බාහිර තියෙන දේ ගැන මම කල්පනා කරනවා කියලා. හැබැයි Taman දන්නේ නැහැ Tamanගේ පැත්තේ ඇති මානසිකාරයමයි මේකට මුල් වෙලා තියෙන්නේ කියන එක. ඒකට බාහිර සතර මහා ධාතුව අංශු මාත්‍රයක්වත් සම්බන්ධ නැහැ කියන එක. එහෙම නැතිනම් Taman හදාගත්ත දරුවා කියලා උපද්දගත්ත සැප වේදනාව කියන එකට
බාහිර සතර මහා ධාතුව එක අංශුවකින්වත් සම්බන්ධ නොවන බව අපිට පැහැදිලි නෑ. අපි හිතන්නේ මෙහි ඇති කරගත්ත වේදනාවන්, සංඥාවන්, සංචේතනාවන් ඒක බාහිර රූපේට අයිති කියලා. ඒ අයිති කියලා හිතනකම නිසාම එහි ශබ්දයක් ඇති වෙනකොටම අපි හිතනවා දරුවා කතා කළා. එතකොට දැන් අපිට අර ශබ්දය ආරම්භය යන දේත් අපිට ඇති වෙනවා දරුවගේ ශබ්දය. දරුවගේ ස්පර්ශය. එතකොට දැන් අපිට මේ දරුවා කියලා ඇති කරගත්ත දැන් පේන රූපය අනුව අපි හිතනවා මේ තමයි මගේ දරුවා කියලා. ඒ දරුවා කියලා ඒ රූපය ගැන හිතන අපි දරුවමයි කියලා හිතාගෙන ඒ රූපය අසුරු කරනවා. අසුරු කරනකොට අනිත් ආයතන හරහා එන අත්දැකීම් ටිකත් අපි ගැට ගන්නවා අර පේන රූපේට. එතකොට මේ පේන රූපයම තමයි කතා කරන්නේ දැන්. ඒ පේන රූපේම තමයි මට මේ ස්පර්ශ කරන්න පුළුවන්කම තියෙන්නේ. දැන් ස්පර්ශ ආයතනයන්ගෙන් විඳින්න පුළුවන් දරුවා උන රූපේ මට හම්බ වෙලා. දැන් ඒ ආයතන ටිකේ අත්දැකීම ලබා ගැනීම සඳහා මට සිද්ධ වෙනවා මම කැමති නම් ඒ අත්දැකීමට ඒ රූපය නොනැසී පවත්වා ගන්න. දැන් එහෙ වෙනස් වුණොත් සතර මහා ධාතුව වෙනස් වෙන්නේ. මට දුකේන්නේ මම මෙච්චර කාලයක් ඇසුරු කරපු දරුවා නැති වෙනවා. දරුවා ලෙඩ වෙනවා කියන තැනකින් දැන් දුක ජීවිතයට ගලාගෙන එනවා. හැබැයි අපිට ධාතු මාත්‍රක රූපයේ ධාතු මාත්‍රයක් විදිහට තේරුම් ගන්න පුළුවන් වුණොත්. ඒ කියන්නේ අපි අර කතා කරගෙන ආපු පරියාය ඔස්සේ අපි දැක්කොත් එහෙම ඇස සහ රූපය අතර තියෙන ගනුදෙනුව. එතකොට අපිට පේනවා මේ ගනුදෙනුව ඇතුලේ දරුවෝ නැහැ කියලා. ඇහැට පෙනෙන්නේ වර්ණ සටහන් මාත්‍රයක් පමණයි කියන එක. ඒ වගේ මේ වර්ණ සටහන ආරම්භය ඇති උනේ වේදනා සංඥා සංචේතනා ආදී නාම ධර්මතා ටිකක්. නාම ධර්මතා ටික රූපේනොත් රූපය කියන එක නාම ධර්මතා ටිකක් ඔස්සේ කියන මේ අන්‍යෝන්‍ය සම්මිශ්‍රණයෙන් ලෝකේ අවුල් කරගත්තාම තමයි අපිට විඳින්න පුළුවන් ලෝකේ නිර්මාණය වෙලා තියෙන කියන සිදුවීම අපිට අවබෝධ කරගන්නට සිද්ධ වෙනවා. මොකද රූපය රුප්පන අර්ථයකින් රූපය කියන එක අනාත්ම ලක්ෂණයකින් ප්‍රකට නොවීම නිසා තමයි ඒ නාම ධර්මතා ටික ඔස්සේ ඔසවා තබන දේ නැවත රූපයට පතිත කරලා ඒ ටික ඔක්කොම මිශ්‍රණයක් විදිහට අපි හදාගෙන විඳින්න බලාපොරොත්තු වෙන්නේ. ඇහැට ආවේ අනාත්ම වර්ණ සටහනක් වර්ණ සටහන එන තැනක අපි සංචේතනාව ඇති කරගන්න තැන යනකොට වර්ණ සටහන තමන්ගේ කෘත්‍ය સિદ્ધ කරලා ඉවරයි. ඇහැට පේනවා කියන බව හදලා ඉවරයි. හදලා ඉවර වුණත් ඒ ඉවර වුණ බව නොදන්නාකම නිසා නැවතත් අපි හිතනවා ඒ දැකපු දේ එළියේ ඉන්නේ දරුවම තමයි කියලා අපි තමන්ගේ මනසට දීලා තියෙනවා. ඒ නිසා උපන්න සැප වේදනාවක් තියෙනවා නම් ඒ සැප වේදනාව අර බාහිර රූපේ ඉඳලා ආපු දෙයක් කියන වැරදි සංකල්පනාව තුළ අපි ඉන්නවා. ඒ හින්දා ඒ සැප වේදනාව උපදව ගන්නට ඕන නම් මට කරන්න තියෙන එකම දේ තමයි බාහිර රූපේ රැකලා බාහිර රූපයට සලකන එක. ඔන්න ඔහම තමයි අපේ ජීවිතේ ගොඩනැගිලා තියෙන්නේ. ඒකට එහෙම ඉන්න කෙනාට අර ඒ ධර්මයන්ගේ ලක්ෂණය ගැන දැන් ප්‍රකට කරගන්න වෙනවා. ඇහැ කියන එක වෙන් කරගත්තට පස්සේ අපිට පේනවා ඒ ඇසට අනුරූපව තමයි අපි වේදනාව උපදවගත්තේ. කියන්නේ ස්පර්ශය කියන දේ මේ ධර්මතා ටිකේ එකතුව. ඊට පස්සේ ඊට අනුරූපව තමයි වේදනාව කියන දෙයක් ගොඩ නැගුණේ. ඊට අනුරූපව තමයි සංඥා ස්පර්ශයට අනුරූපව තමයි සංඥාව කියන දේ ගොඩ නැගුණේ. ඊට අනුරූපව තමයි සංචේතනාව කියන දේ ගොඩ නැගුණේ. එතකොට අපිට විතර්ක ප්‍රපංච කියන ධර්මයන් ඊට පස්සේ අපිට හම්බ වෙනවා ලෝකෙ තුල තෘෂ්ණාමාන දෘෂ්ටීන්ගෙන් ඇසුරු කරන්න පුළුවන් මට්ටමේ ලෝකයක් විදිහට. මෙන්න මෙහෙම අපිට හම්බුන තැනක දැන් අපිට මේ එකකට එකක් වෙන් කරනවා නම් ඒකට කියනවා නාම රූප පරිච්ඡේදය කියලා. නාම රූප ධර්මයන් එකට සම්මිශ්‍ර වෙලා හම්බෙන තැනක නාම රූප දෙක කොටස් දෙකකට බෙදනවා. දැන් රූපය ඔසවා තබන්නේ නාම ධර්මතා ටිකකින් නාම ධර්මතා ටික ඇසුරු කරනකොට අපිට රූපෙ පෙනිලා. අද මේක තමයි අපේ ජීවිතේ නැතිනම් අපි ලෝකේ අසුරු කරන්නේ මේ විදිහට. රූපය කියන දේ නාම ධර්මතා ටිකකින් ප්‍රකට වෙනවා. නාම ධර්මතා ටික අසුරු කරනකොට අපිට පේන්නේ ඒක රූපයක් විදිහට. අන්න ඔය මට්ටම වෙන් කර ගැනීම සඳහා තමයි නාම රූප පරිච්ඡේදයක් එහෙම නැතිනම් නාම රූප දෙක පිළිබඳව අවබෝධයක් කරන්න කියලා කියන්නේ. එතනදී පැහැදිලිව පෙන්නනවා රූපය කියන එක වර්ණ සටහනක් ඒක කවදාවත් වෙන ආයතනයක කරා එන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි.
ඒක ඇස ඇති කල්ලි හටගත්ත දෙයක්. රූපය ඇති කල්ලි ඇස හටගත්ත දෙයක්. මේ දෙක අතර තිබෙන ගනුදෙනුව මේකයි කියලා. ඒ වගේම ස්පර්ශය කියන දේ මානසිකාරයත් ඇති තැනක තුන්දෙනාගේ එකතුව කියන තැන කතා කරන ස්පර්ශයක්. ඒ ස්පර්ශය නිසා වේදනාව හැදුනා නම්, සංඥාව හැදුනා නම්, චේතනාව හැදුනා නම් මේ ඔක්කොම නාම ධර්මතා ටික. දැන් මේ නාමය කිසිම විදිහකින් රූපේ නෙමෙයි. රූපේ නෙමෙයි කියන්නේ දැන් අපිට මේ නාම ධර්මතා ටික ඇහැට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. නාම ධර්මතා ටික අපිට මේ දැන් වේදනාව කියන එක අර රූපෙට අයිති දෙයක් හෝ රූපෙ තිබිලා ආපු දෙයක්ුත් නෙමෙයි. මේ සංඥාව කියන එක රූප සංඥාව කියන එක රූපෙට අයිති දෙයක් හෝ රූපෙ තිබිලා ආපු දෙයක් නෙමෙයි. මේ චේතනාව හිතනකම කියන එක රූපෙට අයිති හෝ රූපෙ තිබිලා ආපු දෙයක් එහෙම නෙමෙයි. එතකොට දැන් මේක පවරා දෙන්න තැනක් නෑ අපිට. ඇයි අපි දකිනවා රූපය වැය වුණු තැනක තමයි අපිට මේ ප්‍රතිඵලය හදලා තියෙන්නේ. නාම ධර්මතා ටික ප්‍රකට වෙලා තියෙන්නේ. හැබැයි නාම ධර්මතා ටික රූපේ නෙමෙයි. නාම ධර්මතා ටික රූපේ නෙමෙයි නම් රූපය හටගත්ත තැන හටගෙන නිරුද්ධ වෙනවා. නාම ධර්මතා ටික හටගෙන නාම ධර්මතා ටික නිරුද්ධ වෙනවා. එතකොට මේ නාම රූප සම්මිශ්‍රණය වෙන්න නොදී අවබෝධයක් ඇති කරනවා. නාම රූප පරිච්ඡේදයක් නාම රූප දෙකක් හැටියට ඇති කරන නුවණක් විදිහට. එතකොට මේ නාම රූප දෙකක් හැටියට මේ විදිහට නුවණක් ඇති කරනකොට අර දිත්තය සහ විඤ්ඤාතය කියන එක ආයතන දෙකක අර්ථය ආයතන දෙකක් හැටියට පෙන්නනවා. දැන් අද අපිට දකින දේ දැනගන්නවා කියන එකයි දෙකම එකක් වෙලා. මේ රූපය දකිනකොටම අපිට ඒ දකින රූපේම මතක් වෙලා දැන් මේ පසුපසින් පෙනෙන මල් ටික දකිනකොටම අපිට ඒ දැකීම සහ දැනගැනීම කියන එක දෙකම එක තැනකින් හම්බ වෙන්නේ. පෙරපසු නැතුව අපිට හම්බ වෙලා තියෙනවා මේ මල් ටික දකින්නවා කියලාම. හැබැයි අපි මල් ටික දැකලා නැහැ වර්ණ සටහන තමයි ඇහැට දැකලා තියෙන්නේ. මල් ටික කියලා අපි දැනගෙන තියෙනවා. මේ දෙකක් නොවුනට පස්සේ අපිට දකින්නෙම මල් ටික වෙලා තියෙනවා. එතකොට එච්චර සියුම් මට්ටමේ ඉඳලා අපි ගෙතිලා තියෙන නිසා තමයි මේ දෙක වෙන් කරගන්න අපිට අමාරු. මේක වැඩි යුත්තේ ඒ නිසා ලෝකෝත්තර මාර්ගයක් විදිහට අපි මේක භාවිත කළ යුත්තේ ඒ නිසා තමයි. ඒකට අපිට මේක භාවිත කරනකොට රූපේ නැවත නැවත පරිග්‍රහ කරනකොට අපිට පේනවා මල් ටික රූපෙට අයිති දෙ නෙමෙයි කියලා. දැන් අපි කැමති වෙන්නේ මල් ටිකට මිසක මල් ටිකක් කියන දේ නොහට ගත්ත තැනක රූපයකට නෙමෙයි අපි කැමති උනේ. මල් ටික නැති නාම ධර්මතා ටිකකට නෙමෙයි අපි කැමති උනේ. හැබැයි දැන් මල් ටික නූපදින විදිහට අපි මානසිකාරයේ පැවැත්වුවොත් අපිට මල් ටිකක ඇතිවීම බොරුවක් වෙලා. මල් ටික නොහට ගන්න බවටපත් වෙලා. එතකොට ඔන්න අපිට ඇහැ පැත්තෙන් අපිට තියන දෙයක් කරන්න. නාම ධර්මතා ටික ඇහැ පැත්තට පතිත වෙන්න දෙන්නේ නැතුව පවත්වන්න. නාම ධර්මතා ටික රූපේ පැත්තට පතිත වෙන්න දෙන්නේ නැතුව පවත්ව ගන්න. ඒ ආයතන සම්මිශ්‍රණයකට යන්නේ නැති වෙන්න පවත්වා ගන්න පුළුවන් නම් ඒක තමයි අපි කළ යුතු දේ බවට පත් වෙන්නේ. එතකොට මේ එකකට එකක් වෙනස් ධර්මය. නාමය කියන්නේ රූපේ නෙමෙයි, රූපේ කියන්නේ නාම ධර්මයේ නෙමෙයි. ඒ නාම ධර්මතා අතරේ වේදනාව කියන්නේ සංඥාව නෙමෙයි, සංඥාව කියන්නේ වේදනාව නෙමෙයි. චේතනාව කියන්නේ වේදනාව නෙමෙයි, වේදනාව කියන්නේ චේතනාව නෙමෙයි. හැබැයි මේ ඔක්කොම චක්කුව මුල් කරගෙන පවතින නිසා චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනා, ඒ වගේම රූප සංඥා, රූප සංචේතනා ආදී ලෙස මේ ටික නම් කරනවා. එතකොට මේ ඔක්කොම එකම වීතියක් ඔස්සේ නම් කරාට මේ එකකවත් දැන් රූප සංඥා කිව්වා කියලා රූපේ නෑ එතන. ඒ වගේම අනිත් ආයතනවල අත්දැකීමත් මේ විදිහටම අපිට මේ සම්මිශ්‍රණයෙන් ඉවත් කරගන්නට ඕනේ. කියන්නේ දැන් අහන දේ කියනකොට දැන් කපුටෙක්ගේ සද්දයක් ඇහෙනකොටම අපිට දකින්න පුළුවන් කපුටව මතක් වෙලා ඉවරයි. නමුත් ආයතන කුසලතාවයේ නැතිනම් ධාතු කුසලතාවය ගැන කතා කරනකොට අපිට සෝතය, ශබ්දය, සෝත විඥාන ධාතුව කියන මේ සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඥාන ධාතු කියන මේ ධාතු තුන පිළිබඳව අපිට අවබෝධයක් ඇති වෙන්නට ඕනේ. එතකොට ශබ්දය ගැන කතා කරන්නේත් අර සෝතායතන රූපය සහ සද්දායතන රූපය කියන එකත් අර කතා කරපු විදිහටම තමයි කතා කරන්නේ. කන තිබුණොත් තමයි ශබ්දය කියන එක ඇහෙන්නේ. ශබ්දේ තිබුණොත් තමයි කන කියන එක අපිට ප්‍රකට වෙන්නේ. ශබ්දේ නැතුව කනවත්, කන නැතුව ශබ්දේවත් කොයි වෙලාවකවත් පවතින්නේ නැහැ. ලෝකේ කොච්චර ශබ්ද තියෙනවා කියලා අපි කිව්වත්
කන නැත්තම් ශබ්ද නැහැ. ඒ වගේම ශබ්ද නැත්තම් අපිට කන තියනවා කියලා දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් මොහොතක කන සහ ශබ්දය කියන දෙකම තිබුණොත් විතරයි මේක දැනගන්න පුළුවන් කමක් තියෙන්නේ. එතකොට මේ ශබ්දය කෙරෙහි කන, ඒ කියන්නේ කනට ශබ්දය එනවනම්, ඒ වගේම කනට ශබ්දේ පතිත වෙනවනම්, ශබ්දයට කන හෝ යොමු වෙනවනම්, ශබ්දයට කන හෝ පතිත වීමක් වෙනවනම්, එතකොට මේ හැම පැත්තෙම මේක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. මොකද එක තැනකින් හරි තේරුම් ගන්න අවශ්‍ය නිසා. කොටිම මේ ශබ්දය කියන එක පතිත වීම, කනට පැමිණීම කියන දෙයින්ම තමයි සෝතායතනය කියන දේ පනවන්නේ. සද්දායතනය කියන දේ පනවන්නේ. මේ දෙකෙන් තොරව, ආයතනයකින් තොරව අනිත් ආයතනය පැහැදිලි කරන්නේ නැහැ. මේ දෙකම එකතු වෙන තැනක තමයි මේ එක එක ආයතනයන්ගේ පැනවීම කියන දේ सिद्ध කරන්නේ. අර ඇහැ පිළිබඳව කතා කළා වගේම ඒ කෙරෙහි මානසිකාරයේ යොමු වුණාට පස්සේ අපිට සෝත විඥාණය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ, තුන් දෙනාගේ එකතු ස්පර්ශයයි. ඊට පස්සේ අපිට මේ ඒකට අපි කියනවා සෝත සම්පස්සේ කියලා. සෝත සම්පස්සයෙන් උපදින වේදනාවක්. එතකොට සෝත සම්පස්සයෙන් උපදින වේදනාව කියන කාරණාව විඳීම ස්වභාව කොට පවතින දෙයක්. හැබැයි මේ විඳීම අර ශබ්දේ නෙමෙයි. ස්පර්ශයේ කෙරෙහි නැමුණු මානසිකාරයේ තියෙනකොට ඇති වෙච්චි දෙයක්. ශබ්දේ කියන එකට මේ වේදනාව කියන දේ අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. දැන් වේදනාව කියන දේ විතරක් කෙලින්ම ඇති කරන්න පුළුවන් කමක් නැහැ කනට සහ ශබ්දයට. ඒ කෙරෙහි යෙදුණු මනසක් තිබුණොත් විතරමයි මෙතන මේ වේදනාව කියන දේ ඒ ස්පර්ශය නිසා ඇති කරපු ප්‍රතිඵලයක් තමයි වේදනාව කියන දේ. එතකොට මේ වේදනාව ආකස්මිකව හටගත්ත දෙයක් නෙමෙයි, අර ධර්මයන්ගේ ප්‍රතිඵලයක්. ඒ වගේම ඒ තුන්දෙනාගෙන් එකකටවත් අයිති දෙයක්ුත් නෙමෙයි. හැබැයි තුන්දෙනා නැතුව හටගත්ත දෙයක්ුත් නෙමෙයි. අර ලිප් ගල් තුනක් උඩ තිබ්බ බත් මුට්ටිය වගේ දෙයක් නෙමෙයි ඒක. එතකොට මේ බත් මුට්ටිය අයිති නෑ ලිප් ගල් තුනෙන් එකකටවත්. ඒ වගේ මේ වේදනාව අයිති නෑ කනටවත්, ශබ්දයටවත්, විඥාණයටවත් අයිතිකමක් ඇත්තේ නැහැ. හැබැයි සෝතේ මුල් කොට ඇති වෙච්ච දෙයක් නිසා මේ වේදනාවට කියනවා සෝත සම්පස්සජා වේදනා කියලා. එතකොට ශබ්ද සංඥාවක් උපදිනවා ඒ ස්පර්ශය මුල් කරගෙන. ශබ්දයේ පිළිබඳව පවත්නා සංඥාව නිසා ඒකට ශබ්ද සංඥාවක් කියනවා. දැන් මේ ශබ්ද සංඥාව කිසිම කලෙක රූප සංඥාව නෙමෙයි. රූප සංඥාව කියන තැනකින් කවදාවත් ප්‍රකට වෙන්නෙත් නැහැ. ප්‍රකට කරගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඒ වගේම සෝතේ පැත්තෙන් මුල් කරගෙන ආපු ශබ්ද සංඥාව වෙන චක්කායතන ආදී කිසිම ආයතනයකට ගෝචර වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ ඒ පැත්තෙන් දැන් මන ආයතනයේ පැත්තෙන් ආපහු මේක ඔසවලා ගත්තත් ඒකට සෝතේ මුල් කරගෙන ආපු එකක් විදිහට හඳුන්වනවා මිසක ඒක අර රූප සංඥාවක් කියන තැනින් කතා කරන්නේ නැහැ. ඒකට කියන්නේ ශබ්ද සංඥාවක් කියලා. ඒක පවතින්නේ ශබ්ද සංඥාවක් විදිහට. ඒකට අනන්‍ය වූ ලක්ෂණ ටික එතන තියෙන්නේ. එතකොට ඒක අයිති මේ කනට අයිති වීතියට, කනට අයිති මාර්ගය ඔස්සේ විතරයි ඒ ශබ්දය කියන එක තුල තියෙන සංඥාව කියන එක කතා කරන්න පුළුවන්. කියන්නේ ශබ්දය තුල තියනවා කියන්නේ මේ ශබ්දය ඇතුලේ තිබිලාවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ මේ වීතියට අයිති නිසා අපි ඒකට කියනවා ශබ්ද සංඥාවක් කියලා. එතකොට සංචේතනාවත් ඒ විදිහටමයි. එතකොට මේ සංචේතනාව පිළිබඳවත් අපිට ශබ්දය පිළිබඳව පවත්නා සංචේතනාවක්. හැබැයි මේ සංචේතනාව අපිට අර ධර්මතා ටිකේ එකතුව නිසා ආපු දෙයක් මිසක හුදු ශබ්දේ නෙමේ සංචේතනාව බවට පත් උනේ. දැන් අපි හිතන්නේ අපි කල්පනා කරන්නේ ශබ්දය ගැන කියලානේ. නේ අපි කතා කරන්නේ අර තුන්දෙනාගේ එකතුව වීම නිසා හටගත්ත ප්‍රතිඵලයක් ගැන මිසක කොයි වෙලාවකවත් ශබ්දයට පුළුවන් කමක් තිබුණේ නැහැ එන්න. ඒකයි ශබ්දයේ ස්වභාවය වෙනස් වෙන්නේ. කෙනකෙනාට සාපේක්ෂව ශබ්දේ වෙනස් වෙනවානේ. අපි ගත්තොත් දැන් වල්ලෙක් වගේ සතෙක් ගත්තොත් ඒ සදාට ඇහෙන ශබ්ද ප්‍රමාණයක් තියෙනවා කියමුකෝ. ඒ වගේම අපිට ඇහෙන ශබ්ද ප්‍රමාණයක් තියෙනවා. අපිට ගෝචර නොවන වැඩි තීව්‍රතාවයක තියෙන ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. එතකොට දැන් ශබ්ද කොතෙක් තිබුණත් එතනින් එහාට ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ. ඇයි ඒක ගෝචර කරගන්න පුළුවන් මට්ටමේ ප්‍රසාදයක් මේ පැත්තේ ඇත්තේ නැතිකම.
එතකොට ශබ්ද කොච්චර තිබුණත් වැඩක් නැහැ මේ පැත්තේ ප්‍රසාදය ඒක ගෝචර කරගන්න සූදානම් නැත්තම්. ප්‍රසාදයේ කොහොම ගෝචර කරගත්තත් ඒ අනුව යෙදුණු මානසිකාරය වෙනස් වෙනකොට ඒ ප්‍රසාදයේ ගෝචර කරගන්න පුළුවන් මට්ටම ඒ කියන්නේ ප්‍රසාදයෙන් ශබ්දයේ ගෝචර කරගන්න පුළුවන් මානසිකාරය වෙනස් වෙනකොට ඒකෙන් උපදවන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට දැන් එකම ශබ්දයේ දිහා එකම ගීතයක් ඇහෙන තැනක අපි කීප දෙනෙක් අහගෙන හිටියොත් අපිට කියන්න බෑ අපි තුන් දෙනාටම ඇහුනේ එකම ගීතය කියලා. අපි තුන් දෙනාටම ඇහෙන්න පුළුවන් ඒ ගීතය තුන් ආකාරයකට. මොකද ඒක කොයි වෙලාවකවත් එකම ගීතය නොවන නිසා ශබ්දය විතරක් නෙමෙයි පදනම බවටපත් වෙන්නේ ශබ්දය දැනගන්න තැනට අරගෙන එනකොට. එතන අර සෝත ප්‍රසාදයේ වෙනස්කම, සෝත විඥානයේ වෙනස්කම මේ සියලු කරුණු කාරණාත් එක තමයි ඒ අදාළ චෛතසික ධර්මයන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ. චෛතසික ධර්මයන්ගේ පහළවීම සිද්ධ වෙන්නේ ඒ ධර්මතා තුන් දෙනෙකුගේ එකතුව නිසා. අන්න ඒකමනේ කස්සප හාමුදුරනේ මේ වේදනාවට, සංඥාවට, සංචේතනාවට හේතු වෙනකොට ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා පෙන්නන්නේ. දැන් තින්නම් සංගති පස්සෝ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි සංඥාව. එහෙම නැත්නම් මේ රූපේ නිසා වේදනාව, සද්දේ නිසා වේදනාව එහෙම කියන්නේ. රූපේ නිසා සංඥාව කියන්නේ. අන්න ඔය කාරණාව ප්‍රකට වෙනවා ඊටමත් පැහැදිලිව ඒ ධර්ම විග්‍රහයත් එක්ක. එහෙමයි. එතකොට හරි ස්පර්ශයේ නොයික්ම වූ මට්ටමකට හැම වෙලාවකදීම කියන්නේ ස්පර්ශ නිරෝධය. එතෙන්ට තමයි කතා කරන්නේ. දැන් ඇහැ රූප චක්කු විඥාන නිරුද්ධයි කියන හැබැයි මේ ඒ ටික කතා කරන්නේ ස්පර්ශ නිරෝධය ප්‍රකට කරන්න ඕන නිසා ස්පර්ශයේ නොයික්ම වූ මට්ටමක තමයි අපේ නුවණ ගිහිල්ලා හැපී සිටින්නේ. ඔක හරි මේ හරිම සරල දැනකින් පෙන්වන්නේ කස පහදුනේ සමහර ඔය විශේෂයෙන් ප්‍රේතවත් වගේ දේශනාවල ඇතම් ප්‍රේතයන් ගංගා නම් නදිය ළඟට ගියාම ඔවුන්ට ඒක සම්පූර්ණයෙන්ම වැලිතලාවක් කියන. ඒගොල්ලන්ට වතුර බිඳක්වත් නැති මුළුමනින්ම වැලිතලාවක් විතරයි. මක් නිසාද රූපයක් තියෙනවා. චක්කු විඥානයක් තියෙනවා. චක්කු ප්‍රසාදයක් තියෙනවා. හැබැයි ඒවයි තියෙන නානත්වයේ අනු අපිට පේන ගඟ නෙමෙයි ඒ ප්‍රේතයාට පේන්නේ. ඒක වෙනස්කමක් තියෙනවා. මොකද ඒ බඳු වූ රූප සංඥාවක් පහළ වීමට ඔහුගේ ස්පර්ශය වෙනස් වෙනවා. ස්පර්ශය වෙනස් වෙන්නේ අර මූල කාරණයන්ගේ වෙනස්කමත් එක්ක. ඒකට එක පැත්තකින් ඍජුව ඒ කෙරෙහි පවතින මනස බලපානවා. ප්‍රසාදී ඉපදුවීම පිණිස දැන් අපි මිලක්කතිස්ස කතාවේදී එන්නේ කර්මය වෙනස් වීම මත එයාගේ ප්‍රසාදේ වෙනස් වුණාට පස්සේ කලේ පිරීලා තියෙන වතුර ටික ඔහුට ඒක පේන්නේ නැහැ. ඒක පානය කරාට ඔහුට පිපාසය සංසිඳන මට්ටමට වතුර පේන්නේ නැහැ. වතුර අරගෙන බොන්න. එතකොට දැන් වතුර නැතිකම නෙමෙයි හේතුව. භික්ෂුන් වහන්සේට පේනවා එතන කලවල පැන් පිරීලා තියෙනවා. හැබැයි මේ මිනිස්සෙක් වුණත් මිනිස්සයාට පේන්නේ පැන් කලේ මේ පැන් පිරීලා තියෙනවා කියන එක. හේතුව වෙන්නේ රූපේ නෙමෙයිනේ දැන් එතනදී. එකම හේතුව බවට පත් වෙන්නේ එයා ප්‍රසාදේ වෙනස් වෙලා දැන්. ජීවමාන පෙරේතෙක් වෙන මට්ටමට එයාගේ ප්‍රසාදේ කරපු බලවත් අකුසලයක් නිසා වෙනස් වෙලා. එකක් වෙනස් වුණා නම් මේ ඔක්කොම සම්පූර්ණම වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් දිබ්බ චක්කෝ උපදවන්න පුළුවන්කම තියෙන්නේ දැන් කෙනෙකුට. ස්වර්ණ දුර්වර්ණ රූප බලන්න පුළුවන්කම තියෙනවානේ. මොකද එයාට පුළුවන් ප්‍රසාදේ තවදුරටත් සියුම් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් සෝතේ සහ මේ ඇස මේකෙදි විශේෂත්වයක් ගන්න ඒ නිසානේ. දුර ඌද රූප බලන්න පුළුවන් මට්ටමකට තියෙනවා. දුර ඌද ශබ්ද අහන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට මේ ප්‍රසාද රූප දෙක විශේෂයි එක පැත්තකින් ගත්තොත් එහෙම. එතකොට මේ තුන් දෙනාගේ එකතුව කියන තැන ලොකු බලපෑමක් කරලා තියෙනවා. එකිනෙකට වෙනස් වුණත් අපිට එකක් නෙමෙයි අපේ විඳීම කියන දේ කරන්න. ඒ නිසා එකම ශබ්දයේ කෙනෙකුට හෙමින් ඇහෙන්න පුළුවන්, කෙනෙකුට හයියෙන් ඇහෙන්න පුළුවන්. ඒකෙදි ඒ හැකියාව තිබිලා තියෙන. එතකොට ශබ්දේ නෙමෙයි එක පැත්තකින් ප්‍රසාදේ. එතකොට ඒ ශබ්ද රූපේ කියන එක ප්‍රත්‍ය වුණාට එතනදී ඒක ගෝචර කරගන්න අවශ්‍ය ප්‍රසාදේ වෙනස් වුණොත් ඒක වෙනස් වෙලා. ඒ වගේම ඒ අණුව ගැන මානසිකාරය නැති වුණොත්, මානසිකාරය වෙනස් වුණොත්, මානසිකාරයෙන් දෙන මූලිකත්වය වෙනස් වුණොත් එතකොටත් ඒ ශබ්දයන්ගේ ඇහිීම, ශබ්දයන්ගේ විඳීම කියන ඒ ප්‍රතිඵල අනිත් ටික උපදවන්න යන තැන්වලදී ඒ වෙනස්කම අපිට දැන් අර තින්නම් සංගති කියන එකේ සංගතියේ වෙනස්කමක් ඇති වෙනවා. සංගතිය වෙනස්කමක් ඇති වෙනවා. දැන් ඒක හරියට අර මොකක් හරි එකතුවක් හදනවා වගේනේ. දැන් සුණු ටිකකට ඒ කියන්නේ කුඩු ටිකකට වතුර ටිකක් දාලා ඒකට ගුලි කරනකොට එක එක දේ වෙනස් වුණොත් ඒකේ පදනම වෙනස් වෙනවා. තේ එකක් හදනකොට
තේකේ පදනම වෙනස් වෙනවානේ. වතුර වැඩි වුණොත් කහට අඩු වුණොත් සීනි වැඩි වුණොත් සීනි මදි වුණොත් මේකේ පදනම වෙනස් වෙන. ඒ වගේ තින්නම් සංගති කියනකොට සංගති බව වෙනස් වෙනවා කෙනකෙනාට සාපේක්ෂව. ඒ නිසා එකම શબ્දේ නෙමේ ලෝකයේ තුල කාටත් ඇහෙන්නේ. ඒකෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ ආයතන ගැන පෙන්නකොට අර ලෝකේ තියෙන ශබ්ද ගැන නෙමෙයි. ශබ්දය කියන දේ මේ පුද්ගලයා කියන තැන ගොඩ නැගෙන්නෙම මේ ශබ්ද රූපයත් එක්කම. මේ ටික එක වීතියක්. නැතිනම් පුද්ගල බව ගොඩ නැගිලා තියෙන්නේ මේක ඇතුලේ. රූපේ පේන ටික මේක ඇතුලේ තමයි පුද්ගල බව ගොඩ නැගිලා තියෙන්නේ. එතකොට මේ ටිකේ Nirodhe පෙන්නනවා කියලා කියන්නේ පුද්ගල බව පවත්වන්න තැනක් නැති වෙනවා කියන එක. එතකොට ඒ කන පැත්තෙන් පෙන්නකොටත් ඒ විදිහටම වේදනාව, සංඥාව, සංචේතනාව මේ ධර්මය ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්මය. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන ධර්මය. මේක කනට අයිතිත් නෑ, ශබ්දයට අයිතිත් නෑ, සෝත විඥාණයට අයිතිත් නෑ. මේ විදිහට මේක ගැන ආයතන කුසල වෙනකොට, ධාතු කුසල වෙනකොට මේ ධර්මයේ පෙන්වලා දෙන්න පුළුවන් වෙනවා. මේ ධර්මයේ පෙන්වලා දෙනකොට අර ඒ කෙරෙහි නැවත නැවත නැඹුරු වෙමින් හටගන්න මෝඩකම කියන දෙයට පදනම තමයි නැති වෙන්නේ. දැන් ආයතන දෙකකින් හදාගත්ත ලෝකය ගැන තමයි අපි කතා කළේ. එකක් වර්ණ ලෝකය, අනිත් එක තමයි ශබ්ද ලෝකය. දැන් අපි තියනවා කියලා හිතන් හිටපු දේ ඇත්තටම ඒ මොහොතට හටගෙන නැති වෙන දේවල්. දැන් අනිත් දේ තමයි කොයි වෙලාවකවත් ඇහැට රූපය පේනකොට ඒ වෙලාවේදී ශබ්දය ඇහෙන්නේ නැහැ. ඇහැට රූපය පේනකොට ඒ වෙලාවේ ශබ්දය පේන්නේ නැහැ. මොකද හිත එකපාර හිත දෙකක් ඇත්තේ නැහැ. එක හිතක් එකකටම යොමු වෙලා තමයි තියෙන්නේ. ඇහැට රූපය ගැටෙනකොට ගැටෙන රූපය අනුව තමයි මානසිකාරයේ එතෙන්ට යොමු වෙලා නම් ඒ වෙලාවට ඒ මානසිකාරයේ යොමු වෙන්නේ නැහැ කොයි වෙලාවකවත් ශබ්දය අහන සෝත ආයතනයේ පැත්තට. ඒ නිසා තමයි ඒක සෝත චක්කු විඥානය උපදවන්න හේතු වෙන්නේ. ඊට පස්සේ චක්කු විඥානය කියන එකත් යෙදුනහම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදුණු වේදනාවට ඒ චක්කු සම්පස්සජා වේදනා කියලා නම් කරන්නේ ඒක නිසා. මෙතන චක්කු විඥානය ඇති වුණාට පස්සේ ආපහු එතන හටගන්න වේදනාව අර සෝත විඥානයේ යෙදුන තැනක හටගන්න සෝත සම්පස්සයෙන් උපන් වේදනාව වෙන්න බෑ. එක වීතියකට යන්නේ. මේ ටික සිද්ධ වෙලා තමයි නැවත අනිත් ආයතනයක් ගැන හටගන්නේ. දැන් අපි මේ ඔබට පෙනෙන රූපය දිහා බලාගෙන මේ දේශනාවක් අහගෙන ඉන්නකොටත් අපිට හිතෙන්නේ මේ පේන දේ තුල තමයි මේ ශබ්දේ තියෙන්නේ. නැතිනම් මේ ඉන්න අය තමයි කතා කරන්නේ. නමුත් පේන දේ එකක්, ඇහෙන දේ තව එකක්. ඉන්න කෙනෙකු කතා කරන දේ කවදාවත් අපිට අහන්න පුළුවන් කමක් නැත්තේ. ඒ පේන රූපය ඇතුලේ ශබ්දය කියන දේ ගොඩනගන්න පුළුවන්කම තිබුණේ නැහැ. රූපායතනයේ ස්වභාවය තමයි හටගෙන නිරුද්ධ වෙනකම ඇහැට වර්ණ සටහනක් විදිහට ඇවිල්ලා. ඒක ඇතුලේ ශබ්ද ඉදිරිපත් වීමක් තිබුණේ නැහැ. ඒ අනුව යෙදුණු හිතේ ස්වභාවයේ තිබුණේ පෙනීම අනුවම වේදනා සංඥා ඉපදවීමක් කරන්න මිසක ඇහිම අනුව යනකම තිබුණේ නැහැ. එතකොට මේ එකිනෙකට සම්මිශ්‍රණය නොවි එකිනෙකට ඒ ආයතන දෙක අතර පරතරයක් තියෙනවා. ආයතන දෙක අතර වෙනස්කමක් තියෙනවා. මේ ආයතන සම්පූර්ණයෙන්ම හටගෙන නැති වුණාට පස්සේ තමයි ආයේ කන සම්බන්ධව හටගන්න වීතිය පටන් ගන්න. හැබැයි දැන් අපිට කොයි වෙලාවකවත් Nirodhe පෙන්වන නුවණ නැහැනේ. නුවණ නැතිකම නිසා අර ශබ්දයේ පිළිබඳව දැනගන්නකොට ඒ දැනගන්න පුද්ගල බවට බැස ගැනීම සිද්ධ වෙන්නේ කලින් රූපය දැකපු මටම තමයි ශබ්දෙත් ඇහුනේ කියලා. එතකොට අපිට අර ශබ්දේ අහන පුද්ගලයා හම්බ වෙනවා. ශබ්දේ කතා කරපු පුද්ගලයොත් ලෝකෙ තුල හම්බ වෙන්න පටන් ගන්නවා. ඇයි මේ ඔක්කොම එකතු කරලා ගන්න මානසික ලක්ෂණය නිසා. මගේ ලස්සන දුවගේ, මගේ ලස්සන පුතාගේ හුරතල් කටහඬ කියලා ඔබට සිතන සිතිවිල්ලක තියෙන යථාර්ථය පිළිබඳව හොඳින් තේරුම් අරගන්නට ඉතාමත්ම වැදගත් ධර්ම විවරණයක් අපේ මේ කසපහඳුරන් වහන්සේ සිද්ධ කරන්නේ. දිත්තේ දිට්ඨ මත්තං සුතේ සුත මත්තං කියන මේ උතුම් ධර්ම විග්‍රහයත් එක්ක අපි දකින දේ දැකීමකින් අවසන් වුණා නම්, එතෙන්ට අපිට නුවණ තිබුණා නම්, අසන දේ ඇසීමකින් අවසන් වෙන්න අපිට නුවණ තිබුණා නම්, අද අපිට මේ අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච ලෝකේ එහෙනම් පේන්නේ නැහැ නේද කියන අවබෝධය ඔබට ඇති කරගන්න ඉතාමත් සුදුසු අවස්ථාවක්. ඒ වගේම මේ ආයතන ධර්මයන්හි යථා ස්වභාවය, මේ තුල තියෙන මේ ආන්තරික ධර්මයන්හි යථාර්ථය නොදන්නාකම නිසා, මේ අවිද්‍යාව නිසා නේද මේ තරම් සංකීර්ණ ලෝකයක් අපිට ගොඩනැගිලා තියෙන්නේ. එය අවිද්‍යාවෙන් නිර්මාණය වෙච්ච ලෝකයක් නේද කියන එක ඔබට තේරුම් අරගන්නට ඉතාමත්ම
හොඳ අවස්ථාවක්. කස්සප හඳුන අපි දිත්තේ දිත්තමත්තං සුතේ සුතමත්තං කියන ටික කතා කළා. ඒ වගේම මුතේ මුතමත්තං සහ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං. අපිට කොහොමද මේ දැනෙන සහ දැනගන්න නාසය දිව කය ගත්තොත් අපිට දැනෙන දේවල්. අපි මනසින් අපි විඤ්ඤාත ධර්මයන් තියෙනවා. මෙන්න මේ සම්බන්ධයෙන්ුත් අපි පැහැදිලි කිරීමක් කළොත් මම හිතන්නේ අපේ සදැහැති මේ ශ්‍රාවක ජනතාවට මහත් අර්ථයක් සිද්ධ වේවි. මුතය කියනකොට අපිට මේ වින්දනය නැතිනම් විඳීම කියන දේ තුල තමයි පොදුවේ. එතකොට දැන් අර දැකීම සහ ඇහිීම කියන එක අපි කිව්ව ටිකක් ඒක විශේෂතාවයක් තියෙනවා. එතකොට මේ මුතය කියන එකේ තියෙන ස්වභාවය තමයි දැන් දිවට ඉදිරිපත් වෙන්නේ රසයක්. දිවට රසයක් ඉදිරිපත් වෙනකොට රසට හැඩතල ඇත්තේ නැහැ. රසට රූප ඇත්තේ නැහැ. සුදු පාට කැට කැට තියෙන ස්වභාවය නෙමෙයි පැණි රස කියලා කියන්නේ. පැණි රස කියලා කියන්නේ දිවට දැනෙන ස්වභාවය. පැණි රස කියන එක සුදු පාට කැට කැට ටිකක් වුණොත් එහෙම ගල් ටිකක් ඒ විදිහට සුදු පාට කැට කැට වෙන්න හදලා තිබ්බොත් අපි ඒකටත් සීනි කියලා පැණි රහයි කියලා හිතන්න පුළුවන්කම තියෙනවා. හැබැයි සීනි වෙන්නේ පැණි රස කියලා කියන්නේ දිවට දැනෙන රසයක්. ඒක ස්පර්ශ වෙනකොට දැනෙන රසයක් මිසක ස්පර්ශ වෙන්න කලින් තිබුණේවත් ස්පර්ශ වුණාට පස්සේ තියෙන්නේවත් නැහැ. ඒක තමයි රසයේ තියෙන රස රූපයේ ස්වභාවය. ඒ රසය පිළිබඳව ගෝචර කරගන්න දේ තමයි ජීවහායතනය කියලා කියන්නේ. නැතිනම් ජීවහා ධාතු කියලා කියනවා. එතකොට ජීවහා ධාතුවේ ස්වභාවය අනුව තමයි රස ධාතුව ප්‍රකට වෙන්නේ. රසය ඇතිකල්හි දිව ඇතිකල්හි රසය. නැතිනම් එක දිගට තියෙන දිවක් නැහැ. අපි හිතාගෙන ඉන්න ඕනේ දිව තියනවා කියලා මේක දිගට අපිට දිවක් තියනවා කියලා. මේ ශාසනය ඒකට කියන්නේ නැහැ දිව කියලා. ඒ වගේම ඒ දිවට මොකේකින් හරි එකකින් ඇන්නොත් හරි ඇල්ලුවොත් හරි ඔබට දැනෙන රසය නෙමෙයි ඒකට කියන්නේ පටවිය තද ගතිය කියලා ඒකට කියන්නේ. ඒක දිව නෙමෙයි. දිව කියලා කියන්නේ රසය දැන ගැනීම මුල් කරගෙන පවතින ප්‍රසාදවත් බව. ඒ ප්‍රසාද රූපයට තමයි ජීවහා ප්‍රසාදය කියලා කියන්නේ. ඒ ජීවහා ප්‍රසාදයේ පිහිටි මස් වැදැල්ල දිව නෙමෙයි. ඒට ඕන අපිට සම්මුති වශයෙන් කතා කරන්න පුළුවන් දිව කියලා. නමුත් ජීවහා ප්‍රසාදය ඒ නෙමෙයි. ඒක නෙමෙයි. එතකොට ඒක ඇසුරු කරගෙන පවතින ප්‍රසාදවත් ගතිය තමයි කියන්නේ. එතකොට රූපය අපිට ඒකට ගෝචර වෙන්නේ රස රූපය. රස රූපය ගෝචර වෙන තැනක ඒ දිව පිළිබඳව පවත්නා මානසිකාරය තුළින් තමයි නැඹුරු මානසිකාරයෙන් තමයි රසය දැනගන්නේ. අපි කියන එකට ජීවහා විඥානය කියලා. එතකොට මේ තුන් දෙනාගේ එකතුව අර කන පිළිබඳව කතා කළා වගේම ස්පර්ශය කියලා කියනවා. දැන් ඒකෙදිත් අර තුන් දෙනාගේ සංගති භාවය තමයි බලපාන්නේ. දිව යම් මට්ටමකටද රසය දැනෙන්නේ ඒ බඳු මට්ටමකට. අර කියන්නේ දැන් දහසක් රසනහරවල් කියලා කියන්නේ. දැන් එතකොට ඒ ප්‍රසාදයේ සියුම් වෙනකොට සමහර වෙලාවට අපි නීරසයි කියන ආහාරය කෙනෙකුට බොහොම රසවත් වෙන්න පුළුවන්. ඒ වගේම අපි රසවත් කියන ආහාරයක් තව කෙනෙකුට නීරස වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව වෙන්නේ ආහාරයේ තියෙන ගතියට වඩා ප්‍රසාදයේ තියෙන ගතිකය වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව තියෙන මානසිකාරය වෙනස් වෙනකොට සංගති බව වෙනස් වෙනකොටත් ඒක හැඳිනීම නැතිනම් එතනින් එහාට ඇති වේදනා සංඥා චේතනාවන් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඒ ධර්මතා තුන් දෙනාගේ එකතු ස්පර්ශයේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න වේදනාව තියෙනවා. වේදනාව කොයි වෙලාවකවත් රසය නෙමෙයි. අපිට රසය ප්‍රකට වෙන්නේ වේදනාවක් විදිහට අනේ හොඳ පැණි රසක් කියලා. හැබැයි පැණි රස කියන එකේ රසය වෙන්නේ අපිට දැනුණු හොඳයි කියලා ඇති වෙන වේදනාව නෙමෙයි. හැබැයි අපි වේදනාව සහ රසය මේක එකක් කොට කල්පනා කරනවා. එකක් කොට තමයි අපිට ප්‍රකට වෙන්නේ. හැබැයි අපි අරක ධාතුවක් විදිහට කියන්නේ ස්වභාව අර්ථයක් විදිහට අපි ඒක තේරුම් ගත්තොත් එහෙම අපිට පේනවා රස ධාතුවේ ස්වභාවය මොකද්ද කියලා. ජීවහා ධාතුවේ ස්වභාවය මොකද්ද කියලා. එතකොට ඒක ඇතුලේ විඳීම කියන දේ ඒ ධාතුවට අයිති දෙයක් නෙමෙයි. විඳීම කියන දේ මේ තුන් දෙනාගේ එකතුව ස්පර්ශය නිසා ඇති කරපු ප්‍රතිඵලයක් තමයි විඳීම කියන දේ. ඊට පස්සේ විඳීම ආරම්භය පවත්වන සංචේතනාවක් තියෙනවා නම් ඒ චේතනාව අපි බත්වල රස කියන්න පුළුවන්, සීනිවල රස කියන්න පුළුවන්, ලුණු රස කියන්න පුළුවන්. අපි ඒ පිළිබඳව පවත්වන සංචේතනාව කවදාවත් එළියේ තියෙන රූපේ නෙමෙයි. බාහිර පවතින දේ නෙමෙයි. ඒ දේවල් වලට අයිති කියන්න පුළුවන් කමක් නැහැ.
එතකොට ඒ දෙයට අනන්‍ය වෙච්ච දෙයක් විතරයි තියෙන්නේ. මේක අර දකින්න දෙයකට සම්බන්ධ නැහැ. කවදාවත් ඔය තියෙන ලුණු රස දකින්න බෑ. කවදාවත් ඔය පැණි රස දකින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ඒ දකින්න දේ විඳින සිතකින් කවදාවත් මේ සිතක් විඳින මට්ටමේ සිතක්, ඒ කියන්නේ දිවට ගැනුණු දෙයක් කවදාවත් දැනගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒකට අනන්‍ය වූ සිතක් තියෙන්නේ. ඒ වගේමයි ගඳ සුවඳත්. ගඳ සුවඳ කියන දේත් ඒ කෙරෙහි පවත්නා මානසිකාරය නිසා ගන්ධය සහ මේ නාසය අතර පවත්නා සම්බන්ධය නිසා තමයි ඒක ප්‍රකට වෙන්නේ. එතකොට මේ තුන්දෙනාගේ සංගති බව නිසා ඒ ස්පර්ශය ප්‍රකට වෙනවා. එතකොට ස්පර්ශය නැතිනම් ස්පර්ශය නිසා වේදනාව ප්‍රකට වෙනවා, සංඥාව ප්‍රකට වෙනවා, සංචේතනාවන් ප්‍රකට වෙනවා. ඒ සංඥාව සහ සංචේතනාවන් ගන්ධය පිළිබඳව පවත්නා සංඥාවක්, ගන්ධය පිළිබඳව පවත්නා සංචේතනාවක්. එතකොට ඒ දිව ගැන කතා කළා වගේම අපිට රසය ගැන කතා කළා වගේම ගන්ධය සහ නාසය පිළිබඳවත් අපිට කතා කරන්න වෙන්නේ. එතකොට ඒ ගන්ධය කියන දේ පෙර නොතිබීම හටගත්ත දෙයක්. එකවට දැනුණු ගන්ධයක් නැවත ආය දැනෙන්නේ නැහැ. ඒක ආපහු නැවත දැනෙනකොට කලින් දැනුණු එක නෙමෙයි. අලුතෙන්ම හටගත්ත දෙයක්. හැබැයි ඒ දේ පිළිබඳව දැනගන්න හිතත් ඒ වෙලාවේ හටගෙන නැති වෙලා යන දෙයක්. ඒ වගේමයි ස්පර්ශය කියන එක. ස්පර්ශය සහ කය. කය ඇති කල්ලි ස්පර්ශය, ස්පර්ශය ඇති කල්ලි කය. අපි හිතාගෙන ඉන්නවා අපිට මේ අඩි 5ක 6ක කයක් තියෙනවා කියලා. ඇත්තටම අපිට අඩි 5ක 6ක කයක් කවුරුත් විඳින්නේ නැහැ. විඳින්නේ ස්පර්ශයේ පමණයි. ස්පර්ශය දැනෙනකොට අපි මනසින් උපදව ගන්නවා මේ අඩි 5ක 6ක කයක මේ අතේ මේ ඇඟිල්ලට තමයි දැනුනේ කියලා අපි මනසින් ඒක ඇසුරු කරනවා කය කියන එක. ඒක කාය සංචේතනා පැත්තක් මිසක ඒක කය නෙමෙයි. එතකොට කය ඇතිකල්ලි පොට්ටබ්බේ, පොට්ටබ්බේ ඇතිකල්ලි කය, කයෙන්තොර පොට්ටබ්බයක් නැහැ, පොට්ටබ්බේන්තොර කයක් ඇත්තේ නැහැ. පෙර නොතිබීම මේ ධර්ම හටගත්තා. ඉතුරු නැතුව නැති වෙනවා නම් මේ ධර්ම එකටම නැති වෙලා යන ධර්ම. එතකොට මේ වට කියනවා මුත ධර්ම කියලා. විදීම මුල් කරගත්ත ධර්ම. විදීම මුල් කරගත්ත ධර්මේනොත් එකකට එකක් සම්බන්ධයක් ඇත්තේ නැහැ. විඤ්ඤාතය කියනකොට එතකොට මෙතනදී වැදගත් වෙන දේ තමයි විඤ්ඤාත ධර්මය දැන ගැනීම කියන දේ. එතකොට මේ දැන ගැනීම දිත්තේවත් සුතේවත් මුතේවත් නෙමෙයි. නමුත් ඒ විඤ්ඤාතය කියන දේ සඳහා උපකාර වෙලා තියෙන්නේ අර දිට්ඨ සුත සහ මුත කියන ධර්මතා ටික ඔස්සේ ඔසවපු නාම ධර්මතා ටික හැම වෙලාවකදීම විඤ්ඤාතය කියන දෙයින් ගෝචර කරගෙන තියෙනවා. ඒ නාම ධර්මතා ටික දිත්තේට හෝ සුතේට හෝ මුතේට අයිති වෙන්නේ නැහැ. නමුත් ඒ විඤ්ඤාතය කියන දෙයින් ඒ නාම ධර්මතා ටික පොදුවේ ග්‍රහණය කරගන්නවා. ඒ නිසා මේ සියලු ධර්මයෝ මනෝවිඤ්ඤාණ ධාතුවෙන් විඤ්ඤෙයයි කියලා කියනවා පොදුවේ. ඒ කියන්නේ රූපය විඤ්ඤෙයයි කියලා කියන්නේ අර සතර මහා ධාතු රූපය මනසට ගැටෙනවා කියන එක තුල නෙමෙයි. අර රූප සංඥාව කියන එක විඤ්ඤෙයයි. මනෝවිඤ්ඤාණයෙන්. එතකොට එතන වේදනාව මනෝවිඤ්ඤාණයෙන් විඤ්ඤෙයයි. මේ විදිහට එතන ඇති කරගත්ත නාම ධර්මතා ටික ඔක්කොම විඥාණයට විඤ්ඤය විශයක්, විඤ්ඤය ධර්මතා ටිකක්. ඒ නිසා ඒකට කියනවා විඤ්ඤාත ධර්මයන් කියලා. එතකොට මනෝපටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියලා ඒ පැත්තෙන් මනස ධම්මාරම්මන සහ මනෝවිඤ්ඤාණය නිසා තින්නම් සංගති පස්සෝ තුන්දෙනාගේ එකතු ස්පර්ශයයි කියන තැනකින් අපිට මනෝවිඤ්ඤාණ සිත් හටගන්න ක්‍රමය වෙනම කතා කරන්න තියෙනවා. මනස ගැන කතා කරන්න යනකොට මේ ඔස්සේ විඤ්ඤාතය වෙනම පැත්තකින් කතා කරන්න. ඒ කියන්නේ ඇත්තටම මේක ඊටාම සංකීර්ණ සිදුවීමක්. දැන් අපි චක්කු විඤ්ඤාණ කියලා කිව්වත් එතනත් විඥානන ලක්ෂණයක් තියෙනවානේ. විඤ්ඤාතයේ පැත්තෙන් ගත්තොත් ඒ අවස්ථාවටත් විඤ්ඤාතයේ පොදුයිනේ. එතකොට චක්කු විඤ්ඤාණ කියන දෙයටත් පොදු ධර්මයක් තියෙනවා. විඤ්ඤාතය සහ රූපය වෙන් කරන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මෙතනදී අපි මේ කතා කරන්නේ පොදුවේ එක එක ආයතන වෙන්කොට ගත්ත තැනකින් මනස සහ ධම්මාරම්මන මනසින් අරමුණක් උපදවලා ඒ අරමුණ පිළිබඳව දැනගන්නවා කියන තැන තමයි මෙතන පොදුවේ අපිට කතා කරන්න පුළුවන්කම තියෙන ආයතන වෙන්කොට ගන්නකොට. එතකොට ඒක රූප නෙමෙයි. අර රූප ආයතන එකකටවත් අයිති දෙයක් නෙමෙයි. ඒක හුදු විඤ්ඤාත මාත්‍රයක් විතරයි. අද කාම ධාතුව පරියාපන්න සත්වයින් හැටියට නම් අපි විඤ්ඤාතය ඇසුරු කරන්නේ අර රූපය අනුව රූපය පසුපස ගිහිල්ලාම තමයි. ඒ නිසා තමයි ඔබට රූපය ගැන හිතන්නේ නැතුව වෙනත් දෙයක් ගැන හිතන්න පුළුවන් කමක් නැත්තේ. කල්පනා කරන හැම දෙයකටම රූපයේ පස්සෙන් ඇවිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ.
ඒ ධර්මතා ටික වෙන් නොවීම නිසා. කාලේ ඉතාමත් ඉක්මනින් ගෙවී ගියාදෝ කියලා හිතෙනවා. කොහොම නමුත් අපි දකින අහන දැනෙන දැනගන්න දේවල් වල යථාර්ථය කොයිතරම් ගැඹුරු ධර්ම පරාසයක් තුළ විහිදී තියෙනවද කියන එක ඔබට යම් තරමක හෝ තේරුම් ගන්න හොඳ අවස්ථාවක්. මම හිතනවා මේ කරුණු කාරණා ඉතාමත්ම ගැඹුරු සාමාන්‍යයෙන් ගෝචර කර ගැනීමට ඉතාමත් අපහසු තත්වයෙන් තියෙන ඉතාම සුනිපුණ කරුණු ඔබ නැවත වතාවක් හෝ ශ්‍රවණය කරලා මේ උතුම් ධර්ම කරුණු අවබෝධ කරගන්නට උත්සාහයෙන් කටයුතු කරන්න. ඉතින් අදත් ධම්සභා මණ්ඩපය සඳහා වැඩම කොට වදාළ ලබනෝරුව කන්දාරන්න සේනාසනාධිපති රාජකීය පඬිතුක ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතුහාඳුරන් වහන්සේට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා මේ උත්තරීතර ධර්ම කරුණු පැහැදිලි කිරීම සම්බන්ධයෙන්. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටත් සදේවක ලෝකයාටත් ලෞතුරු නිර්වාණ ශාන්තිය පිණිස මේ පින් හේතු වාසනා වේවායි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තස්සා භගවතෝ